නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හැම කෙනාම දකින්න දැන් ලෝකේ බුදුන් වහන්සේ ලෝකෙ ගැන විග්‍රහ කරපු හැටි ලෝකේ සියල්ල අනිත්‍යයි කියලා දේශනා කරා කිසි කෙනෙක් කිසි කෙනෙකුට සම්බන්ධයක් නැත අනාත්මයි කියලා දේශනා කරා. ඒක නිසා තමයි කවුරුත් මේ හැම සංසාරෙම තමන්ගේ අම්මා තාත්තා වෙමින් මේ සසර ගමන යන බව පෙන්වන්නේ. ඒවා තමන්ට ඕන විදිහට රිසිලෙස පවත්වන්න බැරි බවත් ඒවා සියල්ලම වෙනස් වෙමින් විකෘතියට භාෂණය වෙමින් විපරිණාමය වෙමින් ඒවා අසහනයට මූලික හේතු බවට පත් වෙමින් මේ ගමන මේ පවතින හැටි බුද්ධ වචනේ බුදුන් වහන්සේගේ වචනේ. එතකොට ඒක අපිට දැන් ඔප්පු වෙනවා හොඳට. ඒක ඔප්පු වෙලා තියෙන්නේ මේ තියෙන මේ සමාජයේ මේ තියෙන තත්ත්වෙත් එක්ක ජීවමානයි ඒක. ඔය ජීවමාන වෙලා මදි මේ ඇයිට. මේ හොඳටම තේරුම් ගන්න ඕන ලෝකේ කවුරු හරි කෙනෙක් බාහිර ලෝකයක් තමන්ගේ හිතට අරගෙන ඒ හිතට ගත්ත දේ, ඒ කියන්නේ ලෝකේ කියන්නේ හිත ඇතුලේ පහළ වෙන සංකල්පේ. ඒ ලෝකය අතහරින්න දන්නේ නැත්නම් ඒක තුල තමන්ගේ ජීවිතේ තීරණය වෙන ඒ මොහොත විතරක් නෙවෙයි අනාගතේ සියල්ල තීරණය වෙතනි. මොකද බුද්ධෝත්පාද කාලයක් බුද්ධ ශාසනයක් තියෙද්දි අපිට බැරි නම් බුද්ධ පණිවිඩය අහන අය වශයෙන් නිර්මල දහම අහන අය වශයෙන් අපිට බැරි නම් අපි ඒකාන්තයෙන්ම නිරේ උපදිනවා. කිසි කලක නැවත බුද්ධ වචනයක් අහන්න අනාගතේවත් කල්ප ගාණක් යනතුරු හම්බෙන්නේ නැහැ. මොකද ඒක බුද්ධ ශාසනයක බුද්ධෝත්පාද කාලයක බුද්ධ වචනයක් අහන්න කෙනෙකුගේ අහන ගමන් අහන්න සුදුසුකම භාවිතා කරන සුදුසුකම බවට හරවගත්තේ නැති වුණොත් වෙන විපාකෙ මම මේ කිව්වේ. නාහන අය ගැන නෙවෙයි අපි මේ කියන්නේ. අහන අයගේ තමයි ප්‍රශ්න වැඩි. පාර යන අයට දඬුවම් කරන්නේ නැහැ නේද? ඉස්කෝලේ ප්‍රින්සිපල් දඬුවම් කරන ඉස්කෝල ළමෙක් වරදක් කරොත් පාර යන අයට දඬුවම් නැහැ නේ. එයාට තියෙන්නේ පාරේ පොලිසිය දඬුවම්. මේ ඒ වගේ මම උපමා නැතිකමට කිව්වේ. දැන් මේ අය විශේෂ පිරිසක් දහම අහනවා. දැන් මෙයා දන්නවා ශාසනයේ ආදර්ශ ලැබෙන්නේ අපෙන් කියලා. අපි දිහා බලලා තමයි අනිත් අය ශාසනය තීරණය කරන්නේ. එතකොට අපේ හිතට මේ බාහිර දේවල් රූපයක් විතරයි. ඇසට රූපයක්, කනට ශබ්දයක් විතරයි. අපි මොන විදියට හිතුවත් ඔච්චරයි. නාසයට ගන්ධයක් විතරයි. දිවට රසයක් විතරයි. ඒක ඇතුළට ආපු දේ මම වෙන්නෙත් නෑ, මගේ වෙන්නෙත් නෑ. පේන ඇසත් පෙනෙන මොහොතට විතරයි ඇසක් වෙන්නේ. ඇසෙන කනත් ඇහෙන වෙලාවට විතරයි කනක් වෙන්නේ. ඒ රූපේ අනිත්‍ය වෙනකොට කනත් අනිත්‍ය වෙනවා. අපි දන්නේ නැති ගොඩාක් දේවල් ඔය තප්පරේ වෙනවා. මම තප්පරේ කිව්වේ නෙමෙයි වැත්ත වචනේ ශනේ. නමුත් තප්පරේ කියන්නේ ඔබට එකපාරට සද්දයක් ඇහෙනකොට ඒ සද්දය ඇහිලා ඉවර වෙනකොටම කනත් අනිත්‍යයි. හැබැයි අපි දන්නේ නැහැ. ශබ්ද අනිත්‍යයි අපි දන්නේ නැහැ. ඒ ශබ්දය ඇහෙන මොහොතේ එක්ක අපිට දැනීමක් වෙන්න පුළුවන් හඳුරීමක්. මම ඒක විශේෂ හැඳිරීමක් වෙන්න පුළුවන්. එක්ක හඳුරන්නේ නැහැ කියලා හැඳිරීමක් ඒකයි. හඳුරන්නේ නැහැ කියන එකත් හැඳිරීමක්. මොකක් හරි හිතේ පහළ වෙන අදහසක්. ඒක තමයි සංකල්ප කියන්නේ. ওই සංඥාව තමයි සංකල්ප කියන්නේ. ඒතකොට රූප සංඥාවක් වෙනවා. අර ශබ්දය ඇහෙනකොට හිත තුල පහළ වෙන සංඥාවක් හතුරෙක් කියලා. එතකොට අර රූපෙම හිතට එනකොටම රූපේ වශයෙන් පහළ වෙනවා. ඒ පිටට පේන රූපෙම තමයි මෙතනත් රූප වෙන්නේ. ස්පර්ශයත් එක්ක රූපේ පහළ වෙනවා. රූපෙට හැඳිරීම වෙනවා. රූප වේදනා. රූපේ ගැන දැනීමක් වෙනවා. වේදනාව ඊළඟට හැඳිරීමක් වෙනවා සංඥාව. කියන්නේ එක්ක හතුර එක්ක මිතුරා. එතකොට සිත කය වචනේ ඒකත් එක්ක විතරයි වැඩ කරන්නේ. ඒ අදහස නැත්නම් සිත කය වචන අප්‍රියයි. සිත අක්‍රියයි, කය අක්‍රියයි, වචන නැහැ. එතකොට දැන් අපිට අදහසක් ආවා කියන්නේ වචන පහළ වුණා. කය වැඩ කරන්න ගත්තා. සිත වැඩ කරන්න ගත්තා. මේ තුන්දරම සක්‍රිය වෙන්නේ සංඥාවත් එක්ක. එතකොට සංඥාව අයිති අපිට නෙමෙයි. මේ සංඛාරය අයිති සිත කය වචනේ සංඛාරය කියන්නේ සංඛාරය ඇති සංඥාවට. සංඥාව අපිට අයිති නෑ. සංඥාව අයිති ස්පර්ශයට. අර ගැටීමට. ඇසට රූපෙ ගැටෙද්දී නම් ඒ හැඳිරීම පහළුනේ ඒකට අයිති. අපිට අයිති නෑ. කනට ශබ්ද ගැටෙද්දී නම් ඒකට තමයි අයිති. අපිට අයිති නෑ. හැබැයි මේ එකක්වත් අපි දන්නේ නෑ. අපි කිසි කෙනෙකුගේ දැනගන්න ක්‍රමයක් නෑ. බුදුන් වහන්සේ කෙනෙක් පහළ නොවුණා නම් අපි කවුරුවත් දන්නේ නෑ. දේශනා කරලත් අපිට බෑ තාම. මම කියන්නේ එහෙන ගැඹුරු කතාවක් මේ. මොකද අපි බුදුහාමුදුරුවෝ දහම උපමා කරේ සාගරයට. නේද? ඒස දැන් අපි සරල තනින් බැස්සෝ සරල මුහුදක්. මුහුද තමයි. දැන් ගොඩ මේ වලලු කරක් විතර වතුර පීනන්න බෑනේ අපිට. පීනන්න පුළුවන් තැනකට යන්න ඕන. ඒ වගේ අපි මේ දහමෙන් ගන්න ඕන ප්‍රතිඵලය මොකක්ද? හිත නිවා ගන්න නම් මේ මට්ටමට අපි භාවිතා කරන්න ඕන. සමන්ගේ ජීවිත ප්‍රශ්න සංසාර ගමන ඉවර කරන්න නම් ඒ ගානට යන්න.
හැබැයි බුදුන් වහන්සේ ජීවිත ප්‍රශ්න විසඳන්න නෙවි මේක දේශනා කරේ. ජීවිතේ තියෙන පොඩි තාවකාලික ප්‍රශ්නයක් විසඳ ගන්න නෙවි. ඒ මේ විසඳෙනවා. අපි ඒක විසඳන්න දැඩි වෙනකොට වෙන්නේ තා ප්‍රශ්න එනවා අපස්සට. වැඩි වෙනවා. එතකොට අපිට හිතට සංකල්පයක් එන වෙලාවට බාහිරේ තියෙන රූපයක් තමයි හිත තුලත් රූපේ වශයෙන් පහළ වෙන්නේ. බලන්න නැද්ද කියලා. ඔන්න එළියෙන් සද්දයක් ඇහෙනවා. එහෙනම් සද්දෙන්නේ කටහඬක් ඇහෙනවා. එතකොට හිතේ පහළ වෙනවා මේ අම්මා. ඒක අම්මා කියන රූපේ තමයි එළියේ තියෙන්නේ. එයාට දැන් එළියේ තියෙන්නේ අම්මා කියන රූපේ, ඇතුලේ තියෙන්නේ අම්මා කියන රූපේ. දැන් එයයි දන්නේ එහෙමයි. දොර ඇරලා බැලුවම අම්මා නෙවෙන්නේ. නමුත් දැන් මෙයාගේ හිතේ තියෙන්නේ අම්මා කියන රූපේ, හිතන් එන්නේ එළියේ තියෙන්නේ අම්මා කියන රූපේ කියලා. ඒ වෙලාවේ තියෙන්නේ මොකක්ද අම්මා කියලා හැඳිරීමක් විතරයි. රූපේ කියන්නේ හැඳිරීම මාත්‍රයක් විතරයි. හැඳිරීම මාත්‍රය කියන්නේ සංකල්පේ. මේ සංකල්පේ තියෙන වෙලාවට ඔබේ සිත කය වචනේ නැගිටලා එකත් එක්ක. නැගිටලා ක්‍රියාත්මක වෙන්න පටන් අරගෙන. වෙන මොකුත් උතර නැහැ. ඔච්චරයි. ඒක මේ සිත කය වචනේ වැඩ කරන්න ගත්තට පස්සේ ඊට ඒ පහළ වෙන්නේ ඉස්සෙල්ලා සිත කය කොහොමද තිබ්බේ කියලා අපි එක සැරයක් කරේ ජීවිතේ. දහමට එන කෙනෙක් වශයෙන් අපි බලන්න ඕනේ මේ අදහස එන්නේ ඉස්සෙල්ලා මගේ සිත කොහොමද තිබ්බේ? මගේ දරුණුද? නපුරුද? කපටිද? උපක්‍රමශීලීද? මායාකාරීද? ගොඩක් දේවල් තියෙනවා මම මේ ටිකක් කියන්නේ. එතකොට හිත මොන වගේද? මේ අදහස එන්නේ ඉස්සෙල්ලා. මේ අදහස ආවට පස්සේ මගේ හිත මොකද්ද? එහෙනම් මේ අදහස නේද මගේ සිත වෙනස් කරන්නේ. ඒ අදහස මම ඇසුරු කරනවා කියන්නේ මම මේ අනිත්‍ය නිට්ටය වශයෙන් අරගෙන. එහෙනම් ලෝකේ අනිත්‍යයි කියලා නොදගෙන සියලු දෙනා සතර අපායට යනවා. මේ ඇත්ත නොදකිනයි. මේකේ තියෙන ඇත්ත ස්වභාවය තමයි රූපස්කන්ධය අනිත්‍යයි. මේක මම නෙවි. ඒ රූපේ මම නෙවි. මගෙත් නෙවි. මගේ ආත්මිකුත් නෙවි. එළියෙන් ඇහෙන ශබ්දයට හිතේ පහළ අම්මා කියන රූපයක් විතරයි. ඒ අම්මා කියලා අපි හිතුවට මෙතන තියෙන සංකල්පය. අපිට තාම එච්චර ගැඹුරුට මේක අල්ලගන්න බැරුව ඇති. හිතේ තියෙන අම්මා කියන්නේ සංකල්පයක් විතරයි. යම් කිසි කෙනෙකුට මෙන්න මේ දර්ශනය මේ අහන දේ ස්ථීරව වුණොත් මේක හිතේ තියෙන සංකල්පයක් කියලා. එළියෙන් ඇහෙන ශබ්දයක් හිතේ තියෙන සංකල්පයක්. වෙන මොකුත් නැහැ. එයා ඒ ගැන හොයන්න ගත්තොත් එයා තුලින්. බාහිර හොයන එක නවත්තලා එයා තුලින් හොයන්න ගත්තොත්. ඒතකොට අර ශබ්දය හැදිත් හිතේ පහළ වෙන දේ දැනෙනවා. ඒතකොට ඇහැට රූපෙ පෙනෙද්දිත් හිත තුල පහළ වෙන දේ දැනෙන්න ගන්නවා. ගන්ධයක් දැනෙද්දිත් එයාගේ හිත තුල රූප පහළ වෙන හැටි දැනෙන්න ගන්නවා. මේ සංඥාව උපදින හැටි. දිවට රසයක් ගැටෙද්දී ඇහැපියන් දිවේ රසයක් ගැටෙද්දී එයාගේ හිතේ රූපයයි සංඥාවයි පහළ වෙන හැටි දැනෙන්න ගන්නවා. පේන්න ගන්නවා. ඒ දැනීම තමයි පෙනීමක් වෙන්නේ යාට. එතකොට කයට යමක් ගැටෙද්දී යාට දැනෙන්න ගන්නවා. ඒ රූපය ඇතුලේ පහළ වෙන හිත තුල. තේරුණාද? එහෙම නිකන් ඉදි මොකුත් නැතුව ඉන්නම් ওই පස්පලෙන් අපිට ගැටෙන දේවල් නැත්තම් ඒ කියන්නේ නිමිති. අපි ඒවට කියන්නේ නිමිති කියන්නේ ඒවත් එක ගැටෙන ඇසට රූප පේන එක රූප නිමිත්ත. ශබ්ද හැන ශබ්ද නිමිත්ත. රස දැනක රස නිමිත්ත. හරිනේ? ඒව නැතිනම් නිකන් ඉන්නකොට මනස යමක් මතක් වෙනවා. මතක් වෙන එක තමයි සංඥාව සහ රූප වෙන්නේ. ඒතර ඒකත් ඒ මතක් වූ දෙයක් පහළ වූ දෙයක් විතරයි. ඒකට අනුව සිත, කය, වචනය ක්‍රියාත්මක වෙන්න පෙළඹෙන හැටි හොයාගන්න. ඒ හොයාගත්ත කෙනා දකිනවා. ඒ දකින්න එක තමයි ධර්මඥානය කියන්නේ. තේරුණා? ඥානයක් වෙනවා. යාට පේනවා මේක ඇත්ත. ඊට පස්සේ ඇයිට ඕන දෙයකට මේක ගලප බලන්නකො. එක තැනකින් එයා පිළිගත්තට පස්සේ පුණාට පස්සේ ඔක්කොටම පේන්න ගන්නවා. හැමත් තැනින්ම මෙයාට මේක පේනවා. ඒරයට පේන්නේ මම මේ තරහ වෙලා ඉන්නේ මම මගේ මනස ඇසුරක. දැන් ඔබ මම මෙතන කෙනෙක් එක්ක තරහයි කියන්නකො. මම මේක පවත්වනවා කියන්නේ මොකද්ද මම පවත්වලා තියෙන්නේ? මගේ මනස. මේක ජීවිතේ ඉවර වෙනවද? ඔබ මරුණට ඉවර වෙන්නේ නැහැ. මේක සංසාරේ යනවා. මේක සංසාරේ දික්කටම යනවා. ඔබට මෙන්න මෙහෙම දේවල් ජීවිතේ වෙනවා. සමහරු පාරේ දැක්කම දැකලා වගේ මතකයක් ඇවිල්ලා නැද්ද? මෙයානේ මේ ඉස්සෙල්ලා දැකලා තියෙනවා හැබැයි දැකපු තැනක් හිතන්න බැරි. එහෙම ජීවිතේ නැද්ද? ඕන තරම් ඇති නේද? මෙයා දැකලා පුරුදු කොහෙද දන්නේ? ඒ පෙර සංසාර කෙනෙක් ඊට වඩා සම කෙනෙක් සමාන රූපයක් මෙතනින් අහුවුණා. හැබැයි ඒ දැන් එයා හතුරෙක් වෙන්න පුළුවන් පෙර ආත්මේ. ඒ රූපේ නැති නිසා හතුරු කියන රූපේ එන්නේ නැහැ. මොකද අර රූපෙට හිතෙන් මතු කරන්නේ මේ පෙර අර්ථය. නමුත් සමාන නිසයි කවුදෝ වගේ කියලා මේක තේරුම් ගන්න අමාරුයි. තේරුම් ගත්තොත් අතිශය ශ්‍රේෂ්ඨයි. මම මේ කියන දේ මේක සිංහල භාෂාවෙන් මටත් විස්තර කරන්න සිංහල භාෂාව දියුණු නෑ බුදුදහම විස්තර කරන්න. මොන ලෝක භාෂාවක්වත් නෑ. තමන්ගෙන් දකින්න. දැන් ආයි මං කියන්න. ඔබට දැනෙනවා ඇති සමහර අය දැක්කම නිකන් මීට ඉස්සෙල්ලා දැකලා තියෙන අය වගේ. එහෙම දැනෙනවා ඇති නේ. නමුත් අපි මේ වෙලා තියෙන්නේ මේ වගේ කෙනෙක් ඇති ඔබේ සංසාරේ මහා දරුණු හතුරෙක්. හොඳ මිතුරෙක්.
නමුත් ඒ රූපෙට සමාන රූපයක් මෙතෙන්ට ආවම හිත ඇතුළේ රූපෙට නිමිත්ත මතු කරන්නේ. දැන් නිමිත්ත මතු කරන තැනින් නිමිත්ත එන්නේ නැහැ. අර අතීත මතකේ එන්නේ නැත්තේ එයා නෙවෙයි නිසා. එයා වුණා නම් එයාගේ ගතිය එන ද්වේෂය. එකපාරට මෙයා දැක්කම කලබල වෙනවා. නැත්නම් එකපාරට දැක්කම ආසාවක් එනවා. ද්වේෂය හරි රාගය හරි පහළ වෙනවා. දැන් මට පහළ වෙයි මට හිතෙන මේ කවුද? අර කවුද කියන්නේ අර රූපෙට සමාන රූපයක් ආවොත්. සමාන රූපයක් එනවා. එතකොට අර ගතිය එන්නේ නැහැ. ගතිය නෑවිල්ලා විචිකිච්ඡාවක් එනවා. සැකයක් එනවා. මම දන්නේ තේරෙනවද ඔබට කියලා. මේ ගොඩක් ගැඹුරු දෙයක් කිව්වේ. අතිශය ගැඹුරුයි ඇත්තටම. එතකොට මෙන්න මේ විදිහට අපි හිතෙන් අල්ලන් ඉන්න රූපේ අපි දැන් අතෑරියේ නැත්තම් ඔබ ගාවක තියෙනවා. ඔබ දහම අල්ලගත්තා නම් ඔබ ගාව මොකුත් තියෙන්න බෑ කෙලස්. කෙලස් කියන්නේ සංඥාව. මේ රූපේ දිගටම සංසාරේ යනකම් තියෙනවා. මම අර කිව්වේ එතකොට ඒ වගේ ගෝචර රූප කියලා බුදුහාමුදුරු පෙන්නන්නේ ඔය වගේ රූප අපිට නෙපිරවනට ඇහැට පේනකොට හිතේ මතු කරලා දෙනවා. මේ කවුද අඳුරන කෙනෙක් වගේ කියලා විචිකිච්ඡාවක් දෙනවා. ඒතර අපිට හිතා ගන්න බෑ මේ වගේ ඕන තරම් වගේ හතුරු හරි මිතුරු හරි අනන්ත ඇති ඒවට මෙයාගේ සම්බන්ධය අඩු නිසායි මට මෙහෙම එන්නේ. එතකොට ඔබ දන්නවා සංසාරේ දේවදත්තට පටන් ගත්ත එක ඉවර කරගන්න බැරි වුණා ඇති. දේවදත්ත අද නිරේ ඉන්නේ. තව කල්ප ලක්ෂයක් නිරේ ඉන්න වෙනවා දේවදත්තට. එතකොට මොනතරම් සෝචනීයද බලන්න මේ පටන් ගත්ත එක ඉවර වෙන්නේ නැති හැටි. නමුත් ඒකට නිමිත්ත බාහිරේ ඒකට පැටලි යන අනිත් අපි කිව්ව කෙනා. අවසානයේ ලෝකේ ශ්‍රේෂ්ඨම උත්තම යවන බුදු වුණා. උන්වහන්සේ සංසාර කතරෙන් එතර වුණා. බුදු වෙලා පිරිනවම් පෑවා. දැන් එයාට ගැටෙන්න කෙනෙක් නෑ. හැබැයි රූප නිමිත්ත එනවා. ප්‍රශ්නේ තියෙන්නේ ඒ වගේ රූපයක් දැක්කම ද්වේෂය එනවා. ද්වේෂය ආවට අතනින් සම්බන්ධ හැදෙන්නේ නැහැ. මම කියන්නේ දේවදත්ත දැන් කවදා හරි දවසක භවයට ආවොත් ඔය දේ වෙනවා. මොකද ඊට සමාන රූපයක් දැක්ක ගමන් රූපෙට රූපේ මතු කරන්නේ අපි නෙවෙයි විඥානය. විඥානයේ ස්වභාවය තමයි අතීතයේ අවශ්‍යල ගෙනලා දෙන එක. ඒකද විඥානය ඇත්තට භයානක දෙයක් වෙන්නේ. විඥානය කියන්නේ අතීතයේ හරි අතීතයට ගියා වූ අනාගතේ හරි සැලසුම් කරා හෝ ඇසුරු කරා හෝ විපාක විඳපු සිත Tamanට මතු කරලා දෙන ශක්තියට කියන විඥානය කියලා. එතකොට මේ දේවදත්තට ගැලවෙන්න බැරුණේ ඒකයි. පෙර සංසාරේ දේවදත්ත මෙයාත් මේ යසෝදරාගේ අයියා. තේරෙන්නේ ඉතින් පවුලේ කෙනෙක් සිද්ධාර්ථ කියන්නේ. නමුත් අර රූපේ එන නිසා බේරෙන්න කිසිම ක්‍රමයක් එයා දන්නේ නැහැ. එයා වැඩ කරන්නේ මොකද්ද එතකොට? කියන්නේ දැන් ඔබට දහම වුණා. මොකද වැඩ කරන අතීත රූපේන හිතට. එයයි දන්නේ. අතීත රූප හිතට ආපුව පේන්නේ නැති එකටයි කිව්වේ පෙර ස්කන්ධ පිළිවෙල දකින්න නුවණ නැහැ. පෙර ස්කන්ධ කියන්නේ ඔන්න ඔය ටික. ඔක දකින්න පුළුවන් මහා ඥානයක් තියෙන කෙනෙකුට කල්ප ගණන් එහා ඒවා හිතන්න පුළුවන්. හිතුවම රූපෙත් එක්කම පේනවා. මොකද උතන රූපේ තියෙනවා. රූපයක් නැතුව සංඥාවක් පහළ වෙන්නේ නැහැ. ඒ රූපේ තියෙන රූපේ දකින්න ශක්තිය තමයි බුදුන් වහන්සේ අතීතේ දැක්ක කියන්නේ. රූපේම දකින්නක. දැන් මේ ඇයි රූපේ නෑ ඕන සංඥාවක් තුළ ඉඳන් අනුමාන ඥානෙ එතකොට. ප්‍රත්‍යක්ෂ ඥානෙ රූපේ දැක්ක දවසට. දැනටවා සංඥාව තුළ හිටියම මට මෙහෙම වෙන්නේ නැති කියලා හිතුවට රූපේ පේන්නේ. ඇයි? ස්ථිර නෑ එතන. ස්ථිර වෙන්නේ රූපේ පිළිගත්ත දවසට. එතකොට හිතන්න දේවදත්ත කවද්ද ගැලවෙන්නේ? ඔබේ අල්ලපු වැටේ ඉන්න පුළුවන් හතරේ. ඔබ හිතනද ඔබ ගැලවෙනවා කියලා සංසාරේ. කවදාවත් ගැලවෙන්නේ නෑ. එයා ඔය හතරෙක් කියලා ඔබ පවත්තන්න ඉන්න. හැබැයි ඔබ එයා හතරෙක් කියලා පවත්තන්න එපා. අපි මේ දහමේ නෙවෙයි ඉන්නේ එහෙනම්. අපි දහමක නෑ ඇත්තට. බුද්ධ ශාසනය කියලා කියන්නේ සංසාර කතරෙන් ඈතර වෙන තමන් තුළ තියෙන රූපස්කන්ධ අයින් කරන්නේ. මම මේ කතා කරන්නේ දැකලා. ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන කතා කරන්නේ. මේකින් එහා බුදු දහමක් කියලා ගන්න නෑ. මුලත් මේක, මැදත් මේක, අගත් මේක. එතකොට දැන් අපි මරණාසන්න වෙලාවේ කෝසල මල්ලිකාවටත් එන්නේ රූපයක් හිතට. සංකල්පයක් ඉන්නේ බල්ලෝ ටිකක ප්‍රශ්න. ඒ දැන් රූපේ එයා දන්නේ මේ රූපේ අතාරින්න පුළුවන් රූපෙම දැක්කොත් අතාරිනවා. මේක අනිත්‍ය දෙයක් කියලා දකින්නකොටම අතාරිනවා. පොඩි තප්පරයක දෙයක්. ඒක එයා කරන දෙයක් නෙවෙයි. එයාට මේ දහම අහලා තිබ්බනම් මේ අහපු ධර්ම ඥානෙ එතෙන්ට එනවා. මේක රූපයක්. හිතට ආවේ රූපයක් කියනකොට අර කාමයේ වෙන්නේ වස්තුව සංඥාවෙන් ඇල්ලුවා. මට තරහක් එනවා නම් කෙනෙක් දැක්කම මට සංඥාවක් න්යාවේ තරහ ද්වේෂයෙන් සංඥාවක්. ද්වේෂය අතහරින්න පුළුවන් මේක රූප සංඥාවක් කියලා ගන්නකොට අතහැරෙනවා. නැත්තම් මොකද වෙන්නේ? ඇසුරු වෙනවා. ඇසුරු වුණොත් කිව්ව කාමයි කියලා. රූප ඇසුරු රූප කාම. ඒ රූපයකට පුළුවන් අපි තුලට පහළ වෙලා අපේ සිත කය වචනේ නටවන්න.
ඒකයි වස්තුකාම කියන්නේ, රූපකාම කියන්නේ. අන්න එතනින් ගැලවෙන්න තමන් තුළ පහළ වෙන තමන්ගේම ඥාණය තමයි ප්‍රඥාව කියන්නේ. ඒක නැති වුණොත් අපි සසරේ. කෝසල මල්ලිකාව දන් දුන්නට ඒ ඥාණය නැහැ. ඒක දහම අහලා අරන්නේ නැහැ. කෝසල රජුගේ දහම අරගෙන නැහැ. සූත්‍ර 20 ගාණක් අහලා තියෙනවා මම දැක්කා. කෝසල සංගීතී. කෝසල රජුන්ට ඥාණය නැහැ. කෝසල රජුට පණුවෙක් වෙනවා අවසානයේ. මොකක්ද සංසාරේ තේරෙන්නේ? බුදුන් වහන්සේ සෝවාන් වුණත් අනුමත කරේ නැහැ, සකුදාගාමුණත් අනුමත කරේ නැහැ, අනාගාමි සහ රහත් ඵලයේ විතරයි උන්වහන්සේ අනුමත කරේ. එම නිසා සංසාරේ අතිශය බිහිසුණා. දැන් අපි හීනකින්වත් හිතුවේ නැති දැන් මම මේ කතා කරන්නේ දැන් කොරෝනා ගැන. අපි හිතුවා මේවා මේ අර වේලිච්ච ඉරිට්ටක් කඩනවා වගේ මේ දියුණුවයි කියන විද්‍යාත්මක සමාජයට මේව කඩන්න පුළුවන් කියලා. මේ අද ලෝකේ සියල්ල මේක අතහැරලා ඉන්නේ. මොකද අතහැරලා විසඳුම් නැතිව තව ඉස්සරහට යනවා. මේ ලෝකේ සියල්ල අනිත්‍යයි. අනිත්‍ය විශයක් අපිට මේ ඉපදිලා අපි මේ දුක් විඳින්නේ. ඉපදිලා අපි හිර වෙලා ඉන්නේ. ඉපදිලා තමයි කොටු වෙලා ඉන්නේ. ඉපදිලා තමයි අපේ සතුට සම්මත ලෝකෙ තිබිච්ච සතුට පවහො හිමි වෙලා තියෙන්නේ. එහෙනම් තව ඉස්සරහට එන්න මේ වගේ නෙමෙයි මීට අන්ත සමාජයක් ඉස්සරහට එන්නේ. හැම තිස්සෙම ඉතිමුගම් මැරෙන සමාජයක් ඉන්නේ. මේ සමාජේ නූපදින්න මේ සමාජයෙන් අයින් වෙලා බොහොම උසස් තැනක පහළ වෙන්න නම් නිවන් දකින්න තුරු එක්ක දේව මට්ටමකට මහේසාක්‍ය දේව මට්ටමකට එක්ක බ්‍රහ්ම ලෝකයකට අපි පහළ වෙන්න ඕන. බ්‍රහ්ම ලෝකයට යනවා කියන්නේ හැමතිස්සෙම එන හිත විදසුන් වලින් පිටතිනුත් ඇතුළුණු දෙපැත්තේ මතාරින එකට කවිදර්ශනා. පිටතින් අතරින් එකට කිව්ව සීලය. ඇතුළේ තියාගෙන පිටින් අතහැරින එක. සීලය. එයා කවදාවත් සංසාරෙන් ගැලවෙන්නේ නැහැ. ඇතුළ සුද්ධ කරගෙන පිටතින් ලෝකයට පිහිටට ඇසුරු කරන හොඳ දෙයක්. ඒකත් සීලයටයි කොටසක්. එයා ධ්‍යානලාභියා. එයා බ්‍රහ්ම ලෝකෙ උපදිනවා. හිත සම්පූර්ණ සුද්ධ කරොත් මාර්ග ඵල වලට එනවා. ඵලය කියන්නේ කෙලෙස් නැසන එක. මාර්ගය කියන්නේ කෙලෙස් හඳුර ගන්න එක. දැන් අපි අහලා තියෙන්නේ මොකක්ද කියලා හිතනද මේ මෙච්චර කලක් ඇහුවම දැන් මේ මම අද සරල කරන එක මේ කරන්නේ දහම. ඔබට හිතෙනවා දැන් ඔන්න ඔබට කවුරුහරි දැක්කම පාරේ ඕනතරම් මිනිස්සු යනවා. අපි ගාව ඕනතරම් හතුරු ඇති. ඕනතරම් අපි ගාව ඇති. ඒ හතුරුට සමාන මොනක් දැක්කම මගේ හිතට ඉන්නේ මගේ ලෝකේ තියෙන හතුරා. ඒක තේරුවේ කවුද? ඒක පහළ වුණා. මේක 60 රූපයක් නේ දෙන්නේ. ඒ 60 රූපෙ පිළිදි මට කොහොමද වෙන කොහෙම මෙතන නැති මිනිස්සු කතුරක ඉදිරිය පහළ වෙන්නේ? මම සසරේ. ප්‍රශ්නේ තියෙන්නේ මේ මැරෙන වෙලාවට එනේ වයි ඇති. මරණසන්න වෙලාවට මම ජීවමාන අත්දැකීම් ලබනවා. මේ ටිකෙත් මම ලැබුවා ඇත්ත. මැරෙන මිනිස්සු මරණසන්න වෙලාවල් වල මිනිස්සු කියපු. මැරිච්ච අය ඇවිල්ලා කතා කරනවා යායට. මේ අයටත් ඇහෙන්නේ නැති ටෙලිෆෝන් වල මම ඔය ලෙඩුන්ට ප්‍රතිකාර කරනකොට මිනිස්සු කියන්නේ මේ අය මැරිලා මේ ළඟට ඇවිල්ලා කතා කරනවා. එතකොට මේ මැරෙනවනේ පිටතින් එයාට දර්ශනය වෙන රූප වල හැටි මේ කියන්නේ. ඒ රූප එයාට පේනවා. මේ ඇහැට පේන්නේ. හිතට නෙමෙයි එයාට පේන්නේ ඇහැට. මොකද ඇස කෙලෙස් වල එක්තරා මට්ටමකටපත් වෙනවා නරක මට්ටම. ඒතෙන්දි බාහිරේ නරක රූප පේන්න ගන්නවා. එතකොට උසස් කෙනාට තමයි බාහිර දෙවියෝ පේන්න ගන්නේ. බ්‍රහ්ම පේනකන ඊටත් උසස් කෙනාට. බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පේන්නේ අන්තිම මාර්ගඵල කෙලවරට ආව. ඒකට මේ පේන ශක්තිය තීරණය කරන්නේ අපි නෙවෙයි කෙලෙස් විසින්. කෙලෙස් සුද්ධ කරන් යනකොට උසස් අය පේනවා. කෙලෙස් වැඩි වෙනකොට නරකයි පේනවා. මරණාසන්න වෙලාවට රූපෙම පේනවා. කොච්චර අසරණද. මැරිච්ච අය පේනකොට ඒ අය කතා කරන බරෙන් මගේ ලෝකෙට කියලා. මොකක් කෑ ගහලා කියන්නේ. පිටින් ඉන්න හිතන්නේ මේ මනුස්සයට පිස්සු කියලා. අල්ලලා ඇඳට ගැට ගහනවා. දහම නැත්තම් අපි ඉවරයි. ඉතින් මම මේ කොටස කිව්වේ මම ලැබපු ලොකු අත්දැකීමක් අද දවසේ. මට ඒක කියන්න මෙතන අවසර නැහැ. මොකද ඒක ඉදිරියේදී ඔබට දැනගන්න පුළුවන් වෙයි. කොහොමද දැනගන්නව කවදා හරි දවසක. සම්බුද්ධ ශාසනය කියලා කියන්නේ ඇත්තටම අපේ හිත තුළ මොකක්ද පවත්තන්න නැති එක. ඔබට පුළුවන්ද? ශුන්‍යාගාරගතව. මේ ගත කියන්නේ මේ කය. මේක හිස් කරගන්න කිව්වා. එකපාරට බෑ ඉස්සෙල්ලා දකින්නේ මේ කැලයක් වගේ මේ. මහා වනාන්තරයක් වගේ. අපි දැක්ක කැලේක හැම සතාම නැහැ. ඔය සමහර කැලෑවල කොටි ඉන්න කැලේ කොටි තමයි ඉන්නේ. සමහර කැලෑවල කොටි ව්‍යාග්‍ර දෙගොල්ලම ඉන්නවා. සමහරකට කොටි ව්‍යාග්‍ර අලියතුන් හිවල්ලු විවිධ සත්තු ඉන්නවා. නායි පොළොංගු විසකුරු හැම සතෙක්ම ඉන්නවා. කොච්චර බයද අපි යන්නේ. එතකොට දැන් අපේ සිත ඒ වගේ ගියා. ඒත් අපිට බුදුහාමුදුරුවෝ දිසා කරන අන්නේ කොටස තේරුම් ගන්න ඉස්සෙල්ලා හිත.
මේ හිත තුළ කෙනෙකුගේ හිතනේ නරක වෙන්නේ. දරුණු හිතක් තියෙන කියලා අපි සම්මතික් කිය. නේද? හොඳ හිතක් තියෙන කියලා හොඳ මිනිහා කියලාත් අපි කියනවා. හැබැයි අපි දන්නේ අපි ගැන එහෙම බලන්න. අපි අනුන්ට කිව්වට අපි දන්නේ අපිට මේක ගලප ගන්න. අපි දක්ෂ වෙන්න ඕන අන්නේ සිද්ධිය මට ගලප ගන්න. මට කිව්වේ සිත සුද්ධ කරගන්න. මගේ හිත අපිරිසිදු වෙන්නේ ඒ කෙනෙක් හිතට ආවම මං තරහයි කියලා පවත්වන කෙනෙක් මගේ හිතට ආවම මගේ ලේ මොනවද කොහෙද පිරිසිදු? මෙහෙන් ඔක්සිජන් නේ මෙහෙන් ලේ දුන්නත් මේ අපිරිසිදු තප්පරයක් ඇතුළත අපිරිසිදු වෙලා ඉවරයි. මෙහෙ ඇස් පිල්ලම් හැලලා වෙගෙන ලේ අපිරිසිදු වෙනවා. මුළු ශරීරෙම එක ශනයක් ඇතුළත ශනේ කියන්නේ මේ අසුරක් ගහනකොට කෝටි ලක්ෂයක් පහුවෙලා ඉවරයි චිත්තක්ෂණ. එයින් ක්ෂණයක් ඇතුළත ලේ අපිරිසිදු වෙලා ඉවරයි. ඊට පස්සේ අපිරිසිදු ලේ වලින් මවන්නේ අපිරිසිදු දෙයක්මයි. ඕක තමයි ප්‍රශ්නේ. එක අපිරිසිදු සිතක් අපිට ඇසුරු වුණොත් ඊළඟට එන්නේ අපිරිසිදු එකක්. උදාහරණ බුදුන් වහන්සේ දේශනා කරන සතෙකුගේ පැටව සත්තුම. නරක කෙනෙකුට ආපු නරක අදහසකම ඇසුරුනොත් ඊළඟට එන්නේ නරක එක. ඔබ ජීවිතෙන් බලන්න ඔබ ඇත්තද? මේ හැම කෙනාටම පුළුවන් වුණොත් Tamanට හිත සුද්ධ කරගන්න. සංසාරෙන් ගැලවෙන්න. ඔබේ හිත තමයි දිව්‍ය ලෝක වෙන්නේ. හරි ධම්මචක්ක දේශනා කරනවා. දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේන ජීවා ලෝකස්මිති. මේ ලෝකයක් ගැන කියන්නේ ලෝකස්මින්ති. ලෝකේ අස්තය කියන්නේ හිත. දේවේනවා දෙවියෝ ඉන්නත් මේකේ. මාරේනවා මාරේ ඉන්නත් මේකේ. මාරය කියන්නේ කෙලෙස්. දේව කියන්නේ අසම්බුද්ධ වචනේ. බ්‍රහ්මුණා ධ්‍යාන. ඒ කියන්නේ හිත බාහිරින් උදවගෙන හිත තුල එන එක හිත ඇසුරු නොකර ඉන්න එක ධ්‍යාන විඳිනවා කියන්නේ. ධ්‍යාන සම්පත්තිය වලට යනවා කියන්නේ මේක. ඒ කියන්නේ භාවනා කරනවා. අපි කියන්නේ නැහැ භාවනා කරන කි ධ්‍යාන වලට යනවා කියලා කියන්නේ. ධ්‍යානයේ ඉන්නකොටයි භාවනාව සිද්ධ වෙන්නේ. එතකොට සාමාන්‍ය ලෝකයේ පුරුදු තියෙන භාවනා කරනවා කියන්නේ. එතකොට ඔන්න දැන් එයා මුලින්ම හිත සුද්ධ කරන්න ගත්තා. එතකොට එයා හිත සුද්ධ කරන උපායට බාහිර අතෑරියා. අතෑරලා ඒ කියන්නේ ස්පියා ගත්තා. සද්ද බද්ද නැති තැනකට ගිහිල්ලා තීරණයක් ගත්තා. ඒක බාහිර එයා අතෑරලා ඉන්නේ. දැන් එයාට තියෙන හිත සුද්ධ කරන්න. එතකොට පෙනේ හිතට එන්නේ මතක් වෙන්නේ තමන් ඇසුරු කරපුවා. වෙන ඒවා හිතට එන්නේ නැහැ. තමන්ගේ හිතේ තියෙන තමන් සංසාරෙම ඇසුරු කරපුවා. එන්නේ හැම එකම ඔබ බලන්න. ඔබ මේක අනර්ථයි කියලා නොදැක්කොත් ඔබට අයිති වෙලි ඉවරයි. ඔබ දැක්කොත් විතරයි අයිතින් අතහැරෙන්නේ නොදැක්කොත් කෙලීම අයිති. නොදැක්කොත් ප්‍රත්‍යඥ නොදැක්කොත් ඒකට කියන අවිද්‍යාව. අවිද්‍යාව ඉන්න හැම කෙනාම ඒකෙන් නැවත උත්පත්තියක් සකස් වෙලා ඉවරයි. එතකොට අපිට කවදාද මේ ඔක්කොම පේන්නේ? සියල්ල පේන්නේ නැහැ. නේ? සියල්ල පේන්නේ හිතට නෙවෙයි. සතිය කියලා බලයක් හැදෙන්නේ අපි ගාව. ඒ සති බලය හැදෙන තුරු අපි අහුවෙනවා. සංසාරෙන් ගැලවෙන්න දෙන එකම මග මම මේ කතා කරේ. දෙවියෝ නටන මං ගාව ඇවිල්ලා. මට දැනටත් වීඩියෝ තියෙනවා පෙන්නන්න. මගේ ළඟ ඇවිල්ලා නටනවා දෙවියෝ. මම මේ ඇයිටවත් පෙන්නලා නැති වීඩියෝ තියෙනවා. වඳිනවා දෙවියෝ. දෙවියෝ ප්‍රාර්ථනා කරනවා මේක ඉක්මන් වෙන්න කියලා. එහෙම ඉක්මන් වෙන්නේ නැහැ ඉක්මන් වෙන්න කිව්වට. මේක වෙන විදියක් තියෙනවා මන් දන්නවා. මම මේක රෙකෝඩ් වෙනවා කියන්නේ නැහැ ලෝකෙට වෙන දේවල් ඉස්සරහට ඒක ඔක්කොම කියන්නේ නැහැ කියලා. හැබැයි ඔබ හිත සුද්ධ කරන්න ස්ථිර නුනොත් ඔබට යන කල ඔබ හදාගෙන ඉවරයි. ඔබ හිත සුද්ධ කරන්න පටන් ගත්තොත් ඔබ මේ සංසාර ගමන අවසන් කරන ඔබ පටන් අරන් ඉවරයි. ඒ හිත සුද්ධ කරද්දී ඔබට එළියේ ඉන්න කෙනෙක් ඉස්සරහා ඔබේ හිතේ තියෙන්න බෑ මෙයා හතුරෙක් මෙයා මෙහෙම කෙනෙක් කියලා ධර්මතාවක්. බුදුහාමුදුරු ළඟ වාඩි වෙලා හිටියත් ඔහුගේ හිතේ කෙනෙක් හතුරෙක් කියලා පේනවනම් ඔහු සංසාරේ නිරේ යන කෙනෙක් මිසක් එකක් ඇති. කිරි වලට වැටෙනවන ගොම මුහුම් පොඩ්ඩයි. තිරිතරම් ගොඩක් වැටෙන්න ඕනේ නැහැ. දන්න අය දන්නවා. ඇල්පෙනිති ඔලුවත් තරම් වැටුණු ගමන් කිරි ටික ඉවරයි. එක රූපයක් ආවත් ඉවරයි. සබ්බ කියලා බුදුහාමුදුරුවෝ කතා කරන සබ්බ කියන්නේ සියල්ල. කාය කියන්නේ ක්‍රියාකාරීත්වය. ඒකෙන් සිත පහළ වෙන ආකාරය. පටිසංවේදී කියන්නේ අවදානෙන් ඉඳලා. ඔන්න අපිට තේරෙන බසින්ම කිව්වා. හැම සිතක්ම පහළ වෙද්දී අවදානෙන් ඉඳලා අස්ස සිස්සාමීති සික්කති පාලනය කරගන්න කිව්වා. එදාට ඉවරයි. නැත්නම් ඉවරයි. ඉතින් මේ මම අද මේ ටික කිව්වේ අද විශේෂ දවසක් මම කියලානේ පටන් ගත්තේ. මට විශේෂ හැබැයි මේ ඇයිටවත් කිව්වේ නෑ මම. මෙයාට බාහිර ලක්ෂණ ටික කිව්ව බලාගන්න අද විශේෂම දවසක්. මේ කිව් ටික සමහරට තේරුම් ගන්න ගොඩක් අමාරුත් ඇති. සමහරට ගොඩාක් ක්ලේසි ඇති. දැන් මේදී ඔබ තුල කරන්න පුළුවන්.
ඉස්කෝලේ ගිහිල්ලා අපි කරේ ඉස්කෝලේ උගන්වපු දේ අපිට පුළුවන් වුණ නිසා අපි පාස් කිව්වා. දැන් මේක හරි ලේසි දෙයක් පාඩම් කරන්න දෙයක් නැහැ මෙතන. මේ අට ගන්න හැම එකම සිතක්. ඔබ සිතට සිතක් කියව ගමන් ඔබට ඒකේ තියෙන රූපය කාමයක් වෙන්නේ නැහැ. කාමය කියන්නේ ඒකේ තියෙන කෙලෙස් ඇසුරු වෙන එක. කාම ලෝක කියන්නේ ඒක. ඒ හිතට ආපු රූපේට ආසන රාගය පහළ වෙනවා, අකමැති නම් දේශය පහළ වෙනවා. එතකොට දැන් මම ඒක රූපයක් කියලා ගත්තොත් රාගය දේශය ආවත් ඇසුරු වෙන්නේ නැහැ. අන්න සිත සුද්ධ වෙන්නේ නැහැ. ඉතින් අපිට ඔය හැකියාව වෙනතුරු අපි සංසාරේ යන අය මේ අය සසර යන පිරිසක් මට මේ හම්බෙලා තියෙන්නේ. මම මේ උත්සාහ කරන්නේ ඇයි ඇත්තටම සසරේ ඒතර භයානකයි. ගලව ගන්න මොකද ඔය මැරෙන මිනිස්සු පාරේ යද්දි මැරෙනවා, කොරෝනා ඇදිලා, වාර්ලිද්දි මැරෙනවනේ, ව්‍යාපාර වැටිලා. මේ ලෝකෙ මොන බලවතෙකුට මේ නවත්තන්න බෑ. බලවත්තු කියලා ගෙන්ජයිල කොටසක් නැහැ. මේ පිස්සු ටිකක් බලවත්තුයි කියන්නේ. දැන් ඉවරයිනේ ඔක්කොම ලෝකේ. මේ පොඩි දෙයක් ඇවිල්ලා මේ ඇත්තම මේ සාම සොච්චන්දයක් මේ වෙන්නේ. මහා දේවල් වෙනකොට අපිට කතා කරන්න ඉතුරුනේ ටික දෙනයි ලෝකේ. ඒ වයිද ඉවරයි. ඊට ඉස්සෙල්ලා මං කියන්නේ දැන් මේ අය ගන්න වේගي මදි කියලා කියන දහමට. සම ඔක්කොම පේනවා බැලුවම මට. මේම හිතුවගම් පේනවා. දහමට මේ අයගේ කැපකිරීම මදි, මීට වඩා කැප වෙන්න ඕන. මම කියන්නේ මේ අහන් ඉන්න එක නෙමෙයි කැපකිරීම කියන්නේ. මේ දහම භාවිතා කරද්දී ඔබ තුල බාහිර රූප නිමිති කර ගන්න ශක්තිය. රූපස්කන්ධය මෙතෙන්ට ආවට පස්සේ මෙතනින් පහළ වෙන රූපය පෙර සංසාරේ ඔබ මේක පවත්තන් යන නඩත්තු කරන් යන ආයසෙන් පවත්තන සංකල්පේ කෙලස් ටික අන්න එතන දකින්න. ඒ රූපේ දකින්න ශක්තිය හැදුණු ගමන් මට අහු වෙනව දැක්කොත්. මෙතන එහෙම දකින්න ඉන්නවනම් මට අහු වෙනවා. මොකද ටෝච් එක ගහුව කෙනාට අඳුරේ තියෙන සියල්ල පේනවා. ඔබ ගොඩක් උත්සාහ කරනවා. උත්සාහයෙන් නෙමෙයි මේක වෙන්නේ. සසර බයෙන්. බුදුහාමුදුරු උත්සාහය කරන දේශනා කරන්නේ නැහැ. එකම ශාස්ත්‍රඥ උන්වහන්සේ දේශනා කරන්නේ උත්හානයක් පිහිටීම. උත්හාන කියන්නේ. පොතේ තියෙන උත්සාහය කියලා. උත්සාහය ගන්න ඉඳ උත්සාහන්තේ ජයගනි. ඒක පුළුවන් නම් ජයගෙන වෙන්නන්නකො. ඉතින් මේ උත්සාහ කරනෝනේ. උත්සාහ නොකරනද මේ? අනේ පිළිසෙක බුදා පළවෙනි සැරේ ගිහලා උත්සාහ කරා. හම්බුණාද? දෙවෙනි සැරේ ගියා හම්බුණාද? මේ චුල්ලපන්තක හම්දුරට උනා. චුල්ලපන්තක හම්දුර පුළුවන් වුණාද එක ගාතක? බෑ. රෙදි කැලලක් අද වෙන ක්‍රමයකින් අල්ලගත්තා. ඒ නිසා මේ පහළ වෙන ක්‍රමේ පහළ වෙනකන් ඔබට තියෙන ධර්ම ශ්‍රවණය කරන්න. ශ්‍රවණය කරනකොට ඔබට සංසාර බය එන්න ඕන. මං අද මේ තැන ඉපදුනේ මොකක් හරි පෙර පිනක් තිබිලා. වැරදිලා හරි වෙන රටක උපන්නා. වෙන රටක උපන්න නම් එක්ක වෙනත් ආගමක උපන්න නම් අපිට මේ මුකුත් ඔබට අහන්න හම්බෙන්නේ නැහැ. ඔබ මේ වෙලාවේ බයේ ඇඟිලි ඇති. නැද්ද? දැන් අපි හිතමු අපි නාකි වලව්ව එංගලන්තේ කියන මේ තිරිසන්නෝ ඉන්න වලව්වේ ඉපදුනා නම් වැරදිලා හරි අද හැංගිලා ඉන්නේ. මහ ලොකු රට අපිට. අද මිනිස්සු හැංගිලා. අද මිනිස්සු එළියට බහින්නේ. අපි ඇමරිකාවේ උපන්න නම් ඒත් එච්චරයි. ලොකු බලවන්තයෝ ටිකනේ. අද මේ බෞද්ධ රටේ උපන්න නිසා අනිත් ආගමිකයොත් බය නැතුව ඉන්නවා. ඒ මිනිස්සු දන්නේ නැහැ ඇයි ලෙඩ නොවෙන්නේ. ඇයි අනිත් රටවල මෙච්චර සෞඛ්‍ය දියුණුව කියන මහා පාරම්පරාන රටවල දවසට 2500යි 3000යි මැරෙනවා. ඇයි මේ රටේ නොමැරෙන්නේ? හේතුව අහුවේ කවදා හරි. වැඩි දවස් යන ඉස්සර දැනගනි. එදාට ඉතින් ලෝකය දනකා ඉබේම මේකට. දැම්ම අහුවෙන්නේ නැහැ. තව ඉස්සරහට අහුවෙන්නේ. මහා විපත් පටන් ගත්තා. ඒත් විපත් වලට මුහුණ දෙන පිරිසක් ඉන්නව කිසි දෙයක් නොවෙනවා. ඒ ශාසනය අය. ඔබ දැක්ක බුදුන් වහන්සේගේ රූප සුනාමි දිගහගෙන ගියේ නැහැ. ප්ලාස්ටර් පරිස් පොඩි ෆිල්ම් එකක් ගහන් ගියේ නැහැ. ඒක තමයි බුදුන් වහන්සේ කෙනෙකුට තියෙන අසීමිත බලය. තලල්ලේ බුද්ධ රූප ටික ඔයගොල්ලෝ දකින්නේ නැති නේද? පස්සක දුන රූපේ එහෙමම තියෙනවා. ගොඩ නැගිල්ල ගඩන් ගියා. ෆිල්ම් පහේම තියෙනවා. කවුරුවත් හදපු මැජික් නෙවෙයි ඒවා. සුනාමිදී ආයෙවිලා මේක පෙන්නන්න හාමුදුරුවෝ ෆිල්ම් කෙලින් කරේ නැහැ. කුඩු වෙච්ච ඇස ෆිල්ම් කෙලින් කරන්න බෑ. ඒක නිසා ඔබ යම් කිසි තැනක මේ කියන දේ අහලා ඔබේ හිතට එන කෙලෙස් ටික නිහතමානී වෙලා දින්දලා. අද ඉඳලා ඇත්තම නිහතමානී මේක සංස්කාරයක්. මේක මම පවත්තන මගේ මේක තමයි මත්වීම කියන්නේ. මේක තමයි සුරාමේරය කියන්නේ. භයානක කසිප්පු බීලා මත් වෙනකොට වඩා භයානක මත්වීම රූපෙන් මත්වීම. මේක මං අත්හරිනවා කියලා දැඩි අදිෂ්ඨානය සම්මත වශයෙන් අරගෙන සම්මතය අත්හරිනවා ඉතින් සම්මතය ගන්න මේ තීරණය ගත්තට පස්සේ විදර්ශනාව පහළ වෙන්නේ සමත විපස්සනා සම්මතේ මට මේ සිත තියෙනකම් මං නරක මිනිහෙක් මම මේක අත්හරිනවා කියලා ඔන්න දැඩි තීරණයක් ගත්තා ඊළඟට සිත පහළ වෙද්දී අත්හරින්න යට විදර්ශනා ඥානෙ පහළ වෙන්නේ නැත්නම් ඉන්නේ
නැත්නම් ඔබ අවංක නම් ඔබ ගැන ඔබ දන්නවා මට වැඩි හොඳට. මට නේද? මං ගැන මං දන්නවා ඔබ ගැන ඔබ දන්නවා. ඔබ යම් කෙනෙක් මිතුරෙක් හෝ හතුරෙක් කියලා පවත්වනවා නම් ඔහු දකින්නකොටම ඔබ ඉවරයි. ඔබ ඉවරයි. ඔබ ඒ සත්‍යයෙන් ඔබේ සිත, කය, වචන සියල්ල. ඒ අවටද ඔබ ඉන්න අවටද പ്രേත ආත්ම කැරකෙනවා මිසක් එකදු දේව ආත්මයක් එන්නේ නැහැ. මේ සම්පූර්ණ චතුරාර්ය සත්‍ය අද කතා කරේ. සීලේ පටිත්තාය නරෝසපඤ්ඤෝ චිත්තම් පඤ්ඤාති භාවේ ආතාපි නිපකෝ බික්කු කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ යම් කිසි කෙනෙකුට සිත සීල විසුද්ධියට පත් කරන්න පුළුවන් නම් සිත සුද්ධ කරගන්න පුළුවන් නම් ඔහු වටා දෙවියෝ ඉන්නවා. ඔව් ඇත්තට මේ වැඩේට නම් යන්නේ ඔහු පස්සෙන් දෙවියොත් යන්නේ. මේ කියන්නේ සත්‍ය. මේට වඩා දේවල් ඔබට ජීවමාන ඉස්සරහට ඔප්පුයි. දැන් අපිට අදෘශ්‍යමාන නැති මේ දෘශ්‍ය නොවන ඒවා අපිට දැනට අදෘශ්‍යමානයි. හැබැයි දෘශ්‍ය වෙයි ඔබට ඉස්සරහට. පෙනේ. ඒ දවස් වැඩි ඈතක නැති බව මම දන්නවා. ඒ தත්ත්වයටපත් වෙන්න කියලා මම කියනවා. ඔබට ඔබේ ගෙදර ඇති ඔබ අකමැති කෙනා. ඔබේ සහෝදරයෙක් සහෝදරියක් ළමෙක් වෙන්න පුළුවන්. එයා ඔබ එක්ක හතුරුකම් කරගනිපුවා ඔබ හතුරෙක් වෙන්න එපා යාගේ. ඒක ඔබට කරන්න තියෙන වීරකම. සමහරට ගෙදර ඉන්න ළමෙක් හරි සැමියා හරි බිරිඳ හරි වෙන්න පුළුවන් හතුරා. එයාට ඔබ එක්ක හතුරුකම් කරගන්න රින්න ඔබ හතුරුකම් කරන්න යන්න එපා. ඒ ඔබගේ බෞද්ධකම ඒක එයාගේ වැඩේ ඔබ හොයන්නත් එපා. පුළුවන් නම් එතනින් ගැලවෙන්න. එහෙම නැතුව සංසාරෙන් ගැලවෙන්නේ නැහැම තමයි මම සහතිකයක් දෙනවා ඒ ගැන ස්ථිරව. ඔබ මොනතරම් පන්සල් ගියත් වේර විහාර හැදුවත් 84000ක් ධර්මස්කන්ධය හැදුවත් ඔබ ගැලවෙන්නේ නැහැ. ධර්මාශෝක මහරජුන්ට 84000ක් වේර හදලත් අවසානයේ පවන් ගහද්දි පත වැදුනම ද්වේෂය ආවා. ගියා කොහාටද? පිඹුරෙක් උනේ. ඒ නිසා මේ හැම ධර්ම කරුණකින්ම ගන්න දෙයක් තියෙනවා. හිතේ තියෙන ගතිය මතුනම ගතිය අතාරින්න දන්නේ නැති කෙනා කල්පයක් ජීවත් වුණත් වැඩක් නැත කිව්වා. බුදුන් වහන්සේගේ පාත්‍රය උස්සන් ගියත් වෙලෙන්නේ නැති කිව්වා. චීවරය උස්සන් ගියත් වෙලෙන්නේ නැති කිව්වා. බුදුන් වහන්සේ එච්චර උපමා කරා. මේ නිසා අද දවසේ හොඳට තීරණය කරන්න. ඔබට gedara ඇති සහෝදර සහෝදරියෝ ඔබේ නෑයෝ ඇති. ඒ අය අතර ඔබ කැමති නෑයෝ ඇති අකමැති නෑයෝ ඇති. අන්න ඒක අතහැරලා දාන්න. නැත්නම් ඔබ හිතේ නෙමෙයික පවත්න්නේ. අද තේරුණා? ඔබ මේක පවත්න්නේ එළියේද ඇතුළේද? හොඳයි ඔබ තැන ගමේ ගියයි කියලා එන්න මෙහෙ ඉඳලා ඔබ කොළඹ යනවා. වන්දනාව ගියාම මෙයා මතක් වෙනකොට කොහෙද ඉන්නේ? ඔබට අකමැති කෙනා එළියේද ඉන්නේ හිතේද? තේරෙනවද හොඳට? එහෙනම් ඒක අතහැරලා දාන්න. ඒක කොහොම අතාරින්නේ? මේක සංස්කාරයක්. මේ දුක පහළ වුණා කියලා හිතනකොට මේවා කෙටිම ක්‍රමයේ කියලා නැවතුණා. මම හිතන්නේ අදින් පස්සේ පුළුවන් වෙයි අපි ඊට පස්සේ හම්බෙමු. විනාඩි 32ක් කතා කරා. බුදුරජාණන් වහන්සේ දකින්න ආසයට බුදුහාමුදුරුවෝ දේශනා කරා යම් කෙනෙක් දහම දකින්නවද දහම දකින්න කියන ඔබ තුල තියෙන බුදුන් වහන්සේගේ දහම විතරයි. කෙලෙස් දහම නැති දවසට බුදුන් වහන්සේ ඔබ ගාව ජීවමානයි. මේ මම කියන කියමන නෙවෙයි ධම්මෝ හවරක්කති ධම්මචාරී යෝ ධම්මං පස්සති සෝමං පස්සති මේ ධහම ඉන්න කෙනා ධහම විසින් ආරක්ෂා වෙන බවත් බුදුරජාණන් වහන්සේ දකින්න නම් ධහම ඇසුරු කරන්න කියලා යෝ ධම්මං පස්සති සෝමං පස්සති කියලා දේශනා කරා. ඔබට ඒක ජීවමාන වෙයි. ඔබට මෙතෙක්කල් පෙනුණු හීන අනිත් පැත්තට පෙනෙයි. බුදුවරු, දෙවිවරු, බ්‍රහ්මයෝ, බෝධි, පන්සල් ඔය විතරයි පේන්න ගන්නේ. මේ කියන தත්තට හිතපත් කරගත්තා. කොහොමද? ඔබගේ නෑ කෙනෙක් ඇති ඔබ එක්ක හතුරු මම නැවතක් කියලා නවත්තන්න. මොකද මේක පුළුවන් වෙනකන් කියන්නේ නේ කිව්වේ. දොදොල හැදෙනකන් කාල් ගන්න එකම තැනනේ කාල් ගන්න. ඔක ලිපට දාලා කාල් ගහුවා. දොදොල හැදෙන්නේ නෑනේ. දොදොල් බඩු ටික තාච්චියට දාලා බිම කාල් ගන්න. දොදොල් හැදෙන්නේ නෑ. තාච්චියටම දාලා කාල් ගන්න. තාච්චිය කියන්නේ එකම දෙයක්. එක දේ කොච්චර වෙලා කාල් ගන්න. දොදොල හැදෙනකම්ම කාල් ගන්න. අනේ කම්මැලි. එකම තැන බෑ. එහෙම කිව්වොත් දොදොල් නම් කන්න හම්බෙන්නේ නැහැ. ඒ වගේ ඔබටත් මේ සිතේ තියෙන මේ රූපෙට තියෙන ඔබ දීපු තීරණේ අයින් වෙන තුරු ඔබ විසින් ගන්න තීරණය තමයි විදර්ශනාව කියන්නේ. එහෙම වෙන එක නෙවෙයි. ඒක ගත්ත දවසට ඔබේ හිතේ එයා දැක්කට ඔබ වෙනස් වෙන්නේ නැති එකයි නකම්පති කිව්වේ, නචලති කිව්වේ. ඔබ වෙනස් නොවන එක ඔබ නිකිලස් කියන්නේ. ඔබ වෙනස් වෙන්නේ ඇතුලෙන්. ඒක තමයි ඔබේ කෙලස් ටික කියන්නේ. වෙනස් වූ දේ අසුරයි තණ්හාව කියන්නේ. ඇසුරු කරන තැනයි භවය කියන්නේ. භවයෙන් මිදීම තමයි අමා මහ නිවන කියන්නේ. ඉතින් අද දවසේ මේ සාකච්ඡා කළ ධර්ම කරුණු මම ප්‍රාර්ථනා කරනවා මේ සීල ධර්ම කරුණු සම්බුද්ධ ශාසනය බැබලෙන්නට හේතු වේවා. ඒ උත්තම සද්ධර්මය අපට දේශනා කර
අප සැමගේ පීතෘන් වහන්සේලා වන සීල බුදු පියාණන් වහන්සේලාට අප තථාගත ගෞතම බුදු පියාණන් වහන්සේට මේ පින ධර්ම ශ්‍රවණය ආනිසංස පුණ්‍ය උත්තම පූජ්‍ය උපහාරයක් වේවා. සීල පසේබුදුවරයන් වහන්සේලාට මහරහතන් වහන්සේලාට රහතන් වහන්සේලාට මගපලලාභී උතුමන්ට නිවනට විවරණගෙන උත්තම සම්බුද්ධ භූමිය සරු කරන උතුමන්ට මේ පින උත්තම පූජාවක් වේවා. සියලුම දිව්‍ය රාජ මහත්මයන්ට දෙවි දේවතාවුන් උතුමන්ට බ්‍රහ්ම ලෝකෙට නාග ලෝකෙට බහිර දේවතාවුන් වහන්සේට සතරවරම් මහා දිව්‍ය රාජෝත්තමයන් වහන්සේට වෘක්ෂ දේවතාවුන් වහන්සේට බ්‍රහ්මාට දෙවියන්ට මෑණි දිව්‍ය රාජෝත්තමයන් ඇතුළු සකල විද දේව මණ්ඩලවලට බ්‍රහ්ම ලෝකවලට පතන්නා උත්තම වූ සම්බෝධියකින් නිවනින් සැනසෙන්න මේ ධර්ම කනුල පුණ්‍ය ශක්තියම හේතු වාසනා වේවා. අප හැම දෙනා නමින් මේගේ සෑම දෙනාටත් පින් බලාපොරොත්තු සැමටත් පින් ගන්නට බැරි සැමටත් එකසේම නිවන් රසය පිණිස නිවන් සුවය පිණිස සසර දුක් කෙලවර කිරීම පිණිස මේ පුණ්‍ය ශක්තිය හේතු වාසනා වේවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කර ඔබටත් නිවන් දකින්නට පෙරපින් කරගෙන පැමිණි සැමටත් නිවන් සුව පිණිස මේ පින හේතු වාසනා වේවා. අවසාන වශයෙන් සම්බුද්ධ රාජ්‍ය පහළ වේවා. බුදු සසුන බැබලේවා. සම්බුදු පියාණන් වහන්සේට ගරු කරන්නට දහම්මැස තුන් ලෝකේ හැමතෙම පහළ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 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 පහළ වේවා කියලා අපි